අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න පිරිස් සඳහා අපි ඉදිරිපත් කරන කියවීමට ඉගැන්වීමේ වීඩියෝ මාලාවේ 5 වෙනි වීඩියෝවයි මේ අපි ඉදිරිපත් කරන්න යන්නේ. 4 වෙනි වීඩියෝ එකෙන් ඔබට මතක ඇති අපි කිව්වේ සාහිත්‍යය අඳුන්ලා දෙන්න යන්නේ ළමා හා යෝන් සාහිත්‍යයේ වැඩිහිටි සාහිත්‍ය කියලා අංශ 3ක් තියෙනවා. ඉතින් පාසල් ශාස්ත්‍රයේදී අපි සලකලා බලන ළමා හා යෝන් සාහිත්‍යය පමණයි. ඒ අනුව සාහිත්‍යය කියලා කියන්නේ මොකක්ද කියලා අපි කතා කළා. සාහිත්‍යයට එක නිර්වචනයක් තමයි සමන්විත බව සාහිත්‍ය කියන එක. ඒ කියන්නේ සාහිත්‍ය වාචනයක් නම් ඒකේ අඩං කරලා තියෙන මානව ගුණ, ඒ ගුණ ඉදිරිපත් කරලා තියෙන නිර්මාණශීලීව, ඒ වගේම ලිඛිතව. ඒ නිසා සාහිත්‍ය කියන්නේ ලිඛිත, නිර්මාණශීලීව මානව ගුණ ඉදිරිපත් කරන දේ. තව විදිහින් අපි සාහිත්‍ය කියන්නේ ගැඹුරු සත්‍යයක් නිරාවරණය කරන්න ගන්න අසත්‍ය කියලායි ඉදිරිපත් කළේ. ඉතින් අපි මේ 5 වෙනි වීඩියෝවෙන් බලන්නේ මේ සාහිත්‍ය මොකටද අපිට කියලායි ඊළඟට අපි කතා කරන්න යන්නේ. ඒ නිසා අද මේ පාඨමාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ සාහිත්‍ය මොකටද කියන එක. ඉතින් මේක තාම වැදගත් වීම මම හිතන්නේ හැමෝටම. දැන් පුද්ගලයෙක් විදියට ගත්තොත් අපිට තනිව ජීවත් වෙන්න බැරි බව කවුරුත් දන්නවා. අපිට තනිව ජීවත් වෙන්න බැරි බව දන්නවා. අපි විවිධ පුද්ගලයන් සමග ඇසුරක් පවත්වනවා. ඇසුරු කිරීම කරනවා. අපිට සමාජයේ තනිව ජීවත් වෙන්නට බෑ. අපි විවිධ පුද්ගලයන් සමග ඇසුරට ලං වෙනවා. සමාගමයකට ලක් වෙනවා. එතකොට මේක අපි දවසක් ගත්තොත් අපි අද දවසේ රෑ වෙනකන් අපි බැලුවොත් අපි ඇසුරු කරපු පුද්ගලයෝ කවුද කියලා අපිට විවිධ විදියට හිතා ගන්න පුළුවන්. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ අනුව අපි විවිධ පුද්ගලයෝ ඇසුරු කරනවා. මොනවද අපි ඇසුරු කරන්නේ? මුලින්ම අපේ පවුලේ උදවිය, ඊට පස්සේ අසල්වාසීන්, නෑදෑයෝ, ඊට පස්සේ කඩපලේ, බස්පලේ, අපි ඇවිදින සංචාරණය කරන හැම තැනදීම අපි විවිධ පුද්ගලයන් සමග ආශ්‍රයක් පවත්වනවා. මේක තමයි පුද්ගලයෙක්ගේ ස්වභාවය. එතකොට මෙහෙම ඇසුරක් පවත්වනකොට අපිට මොකද්ද වෙන්නේ? අපිට මේ අය සමග ඇසුරක් පවත්වනකොට විවිධ හැඟීම් ඇති වෙනවා. අපිට ඔන්න ඇති වෙනවා ක්‍රෝධයක් ඇති වෙනවා. ඊට පස්සේ තරහාවක්, වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, ඒ වගේ විවිධ දේවල් අපිට ඇතුළු වෙනවා අපේ හිත තුළට. ඒ නිසා අපි මේ සමාගමේ පැවැත්වීම තුළ අපට ඔන්න මේ වගේ තරහව, ඊර්ෂ්‍යාව, පලිගැනීම, ක්‍රෝධය, මේ වගේ විවිධ දේවල් ඇතුළත් වෙනවා. අනිත් පැත්තෙන් අපට ඇතුළත් වෙනවා ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය, සහකම්පනය, මේ වගේ. නිසා මේ වගේ විවිධ දේවල් අප තුළට ඇතුල් වෙනවා මෙන්න මේ සමාජ ඇසුර නිසා. දැන් මොකද්ද මේ හැඟීම් නිසා අපට ඇති වෙන්නේ? නිසා අපට නිරන්තර ගැටලු සමුදායක් ජීවිතයට ඇති කරනවා. ගැටලු. අප්‍රමාණ වූ ගැටලු සමුදායක් අපට ඇති කරනවා. ඉතින් එක දවසක් හිතලා බලන්න ඔබ අද උදේ ඉඳලා අද රෑ නිදා ගන්න යනකම් අපි කල්පනා කරොත් අපි ඇසුරු කරපු අය කවුද? ඒ අය තුලින් අපට ඇති වුණේ මොන වගේ දේවල්ද? අපි ඇති කරගත්ත ගැටලු මොනවද කියලා. අපිට ඇත්තටම මේ පැත්ත විතරක්ම එනවා නම් උදේ ඉඳලා රෑ වෙනකම් ආදරය, දයාව, කරුණාව, වෛරය, ඔයගේ ආදරය, දයාව, කරුණාව, ලෙන්ගතුකම් වගේ එනවා නම් අපි කොයිතරම් සාර්ථක පුද්ගලයෝද? නමුත් අපිට හුඟක් වෙලාවට අනිත් පැත්තත් එනවා. මොනවාද? ක්‍රෝධය එනවා, තරහ එනවා, පලිගැනීම එනවා, ඊර්ෂ්‍යාව එනවා. නිසා මේ සංකලනයක් තමයි අපි ඉස්සරහට යන්නේ. මෙන්න මේ සමාජ ඇසුර නිසා අපට අනන්ත අප්‍රමාණ ගැටලු සමුදායක් පැන නගිනවා. දැන් මේ ගැටලු වලට කවුද විසඳුම් දෙන්නේ? මේ අපි සමාජ ඇසුර නිසා ඇති කරගන්න මේ ගැටලු වලට විසඳුම් දෙන්නේ කවුද? අන්න විසඳුම් දෙන එක්කෙනෙක් තමයි සාහිත්‍යය. සාහිත්‍ය
විසඳුම් දෙන එක්කෙනෙක්. ඒ නිසා අපිට නිරන්තර අතෝරක් නැතුව විවිධ ගැටලු සමුදායක් අපිට ජීවිතේට එනවා. ජීවිතය කියන්නේම ප්‍රශ්න පත්‍රයක්. ජීවිතය කියන්නේම ගැටලු සමුදායක්. එතකොට මේ ගැටලු වලට විසඳුම් දෙමින් අපි ජීවිතය ජීවත් කරවන්නේ කවුද? සාහිත්‍යය. ද සාහිත්‍යය තමයි අපිට අවශ්‍ය ඕන ජීවන හුස්ම පිඹින්නේ. මේ ගැටලු වලට විසඳුම් සොයාගෙන අවශ්‍ය ජීවන හුස්ම පිඹිමින් අපි ඉදිරියට ජීවත් කරවන්නේ සාහිත්‍යය. ඉදිරියට ජීවත් කිරීම. ඒ නිසා අපට අනන්ත අප්‍රමාණ වුණු ගැටලු සමුදායක් ජීවිතයට එනවා. එක දවසක් ගැන මෙහෙමනම් අපි කාලයක් තිස්සේ අපි මෙහෙම ජීවත් වෙනකොට අපිට මොන තරම්නම් ජීවන ගැටලු සමුදායක් එනවද? ජීවිතේම කියන්නේ ප්‍රශ්න පත්‍රයක්. අපිට සමාජ ඇසුරක් නැතුව ජීවත් වෙන්නට බෑ. තනියෙන් ජීවත් වෙන්නට බෑ. නිසා අපි සමාජයේ විවිධ අය සමග සමාගමයක් පවත්වනකොට ඒක පවුලේ ඉඳලා විවිධ පරාසයක් දකින්න පුළුවන්. අපිට මෙන්න මේ වගේ හැඟීම් සමුදායක් ඇති වෙනවා. එක පැත්තකින් අසතුරුදායක හැඟීම් සමුදායක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් සතුරුදායක හැඟීම් සමුදායක් ඇති වෙනවා. මේකේ සංකලනයකින් තමයි අපි ඉස්සරහට යන්නේ. ඒ අනුව අපිට නිරන්තර ගැටලු සමුදායක් ඇති කරනවා. මෙන්න මේ ගැටලු වලට අවශ්‍ය විසඳුම් හොයාගෙන අපට ජීවන හුස්ම පිඹිමින් අපි ඉදිරියට ගෙනියන්න එක ක්ෂේත්‍රයක් තමයි සාහිත්‍යය. ඉතින් මේකේ තව ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. එකක් තමයි ක්‍රීඩාව. අනිත් එක ආගමත් මේකට ලොකු දෙයක් කරනවා. ඊට පස්සේ සිනමාව. ඉතින් මේ තුන ගැන අපි මෙතෙන්දී කතා කරන්නේ නැහැ. මේ ක්ෂේත්‍ර හතර තමයි මිනිසුන්ගේ ජීවන ගැටලු වලට විසඳුම් දෙමින් ජීවිතයේ ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ජීවන හුස්ම පන්නරේ ලබන්නේ. ඒ අනුව අපි මෙතෙන්දි සාහිත්‍යයයි තෝරගන්නේ. ඒ අනුව මේ සඳහා විශිෂ්ට සේවයක් කරන එක ක්ෂේත්‍රයක් තමයි සාහිත්‍යය. මොකද්ද? අපට ජීවත් වෙනකොට නිරන්තර ගැටලු සමුදායක් ඇති වෙනවා. මේ ගැටලු වලට විසඳුම් දෙමින් අපිට ජීවිතය පෙන්වන්නේ. අපේ ජීවිතය පෙන්වන්නේ. අපව ජීවත් කරවන්නේ සාහිත්‍යය. ඒ නිසා අපි ජීවත් කරවන්නේ සාහිත්‍යය. ඒ නිසා තමයි සාහිත්‍ය විශ්ව සම්භාවනාවට පත් වෙන්නේ. නිසා සාහිත්‍යය මොකද්ද කරන්නේ? අපිට මේ නිරන්තර මතුවෙන ගැටලු වලට විසඳුම් දෙමින් අපිට ජීවිතය ඉස්සරහට ගෙනියනවා. අපව ජීවත් කරවනවා. ඒ නිසා සාහිත්‍ය විශ්ව සම්භාවනාවට පත් වෙන්නේ මෙන්න මේ හේතුව නිසාමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? එහෙනම් ඉතින් මේකට සිනමාව නම් චිත්‍රපටයක් බලලා පුළුවන්නේ. ආගමක් නම් අපි ඒවයි පාවිච්චි කරලා ක්‍රීඩාවක් නම් සාහිත්‍යයේදී නම් මොකද්ද කරන්න වෙන්නේ? මේ ජීවන හුස්ම ගන්න, මේ අවශ්‍ය ජවය ගන්න, මේ අවශ්‍ය උත්ප්‍රේරණය ගන්න නම් කියවන්න ඕන. පොතපත සාහිත්‍ය පොතපත පරිශීලනය කරන්න. එහෙමනම් සාහිත්‍ය පොතපත පරිශීලනය කරන්න ඕන. එහෙම නැතුව මේ ජීවන ගැටලු වලට විසඳුම අපට එන්නේ නැහැ. ඒ නිසා සාහිත්‍ය පොතපත පරිශීලනය කරොත් අපට මෙන්න මේ අපේ ජීවන ගැටලු වලට විසඳුම් හොයාගෙන අපට සාර්ථක ජීවිතයට යන්න පුළුවන්. ඒ නිසා මෙතන තියෙන ගැටලුව තමයි මේ පන්නරය මේ ජීවන හුස්ම ලබා දෙන්න නම් අපි මහන්සියක් ගන්නට ඕන. අපි ඒ සඳහා සාහිත්‍ය පොතපත පරිශීලනය කරන්න ඕන. අපි කියවා සාහිත්‍ය කියන්නේ ගැඹුරු සත්‍යයක් අනාවරණය කරන්න ගන්න අසත්‍ය කියලා. එහෙමනම් මේ සාහිත්‍ය පොතපත පරිශීලනය කරොත් අපට ජීවිතයේ පුරාමෙන අතෝරක් ගැටලු වලට විසඳුම් දෙමින් ජීවන හුස්ම පිඹිමින් අපි ජීවිතයේ ඉස්සරහට ජීවත් කරනවා. ඒ නිසා මේ සාහිත්‍ය පොතපත පරිශීලනය කරලා මේ ජීවිතයේ දිනන පිරිස 14යි. ඒ අය මේක තේරුම් අරගෙන හෝ නැතුව මේ සාහිත්‍ය පොතපත පරිශීලනය කරලා තමන්ගේ ජීවිතය දිනලා තියෙනවා. ඕනම ජීවිතයේ දිනපු කෙනෙක් අහන්න ඇත්තටම ඔහුට ප්‍රධාන වශයෙන් මූලික වෙලා තියෙනවා සාහිත්‍යය. ඔහුට ඒ සඳහා සාහිත්‍ය මහා පිටුවහලක් වෙලා තියෙනවා. ඒ නිසා 14ක් පිරිස මේක දිනනවා. මේ අය ජීවිතයේ දිනුම්. මේ අය ජීවිතයේ දිනුම්. ඒ අය සමාජයේ වර්ණවත් කරනවා. හැබැයි බහුතරයක්
මේ පිළිබඳ අනවබෝධයෙන් ඔය ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙනවා. මේ අනෝර ගැටලු සමුදායත් එක්කලා මේවා තමන්ගේ පෙර පව්‍ය කර්මයයි මෙන්න මේ වගේ විවිධ මිත්‍යා මත කියමින් මේ ගැටලු සමග ජීවත් වෙනවා. බහුතරයක් ගැටලු සමග ජීවත් වෙනවා. ඉතින් මේ අයගේ ජීවිත බොහෝ වෙලාවට අසාර්ථකයි. ඒවා සමාජයේ ප්‍රගමණයටත් දායක වෙන්නේ නැහැ. ඒ නිසා බහුතරයක් පිරිස මේ සාහිත්‍ය පොතපත පරිශීලනය නැතුව මේ ඇයි පොත පරිශීලනය කිරීමෙන් Tamanට වෙන ප්‍රතිලාභය කුමක්ද කියන අවබෝධය නැතිව බහුතරයක් පිරිස මේ තමන්ගේ ගැටලුත් එක්කලා ජීවත් වෙනවා විවිධ මිත්‍යා මත ඉදිරිපත් කරමින්. තව පිරිසක් තව සුළු පිරිසක් මීට එහාට යනවා. තව සුළු පිරිසක් මේ ගැටලු වලට විසඳුම් හොයාගන්න බැරුව මේගොල්ලෝ මොකද කරන්නේ? සියදි විනාශා ගන්නවා. සියදි විනාශා ගන්න. තව පිරිසක් මේ ගැටලු වලට විසඳුම් හොයාගන්න බැරුව වනවාසී වෙනවා. ඒ නිසා අපේ සමාජයේ 4 වර්ගයක මිනිස්සු ඉන්නවා. එකක් සාහිත්‍ය පරිශීලනය කරලා ජීවිතයේ දිනලා සමාජයේ වර්ණවත් කරන මිනිස්සු. බහුතරයක් ඉන්නේ මෙන්න මේවා මොකක්වත් ගැන අවබෝධයක් නැතුව ඔය උන්නම් වාලේ ජීවත් වෙන මිනිස්සු. ඊට එහා ගිය පිරිසක් මේකෙන් බේරෙන්න බැරුව මේ අතෝරක් නැති ගැටළු වලින් බේරෙන්න බැරුව තව පිරිසක් සියදිවි හානි කරගන්නවා. විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රය මේක හොඳින් තේරුම් ගන්න. අනිත් පැත්තෙන් තව කොටසක් මේක ගැටළු වල විසඳෙන්න බැරුව වනවාසී වෙනවා. මෙන්න මෙහෙමයි ළමයි සමාජ ස්තර 4. ඒ නිසා අපිට තියෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අය වශයෙන් මොකද්ද? ඊටාම අතලොස්සයි මේ ජීවන ගැටළු වලට විසඳුම් හොයාගෙන සාහිත්‍ය ජීවිතයේ දිනන පිරිස. මෙන්න මේ පිරිස වැඩි කරගත්තොත් රට දිනුම්. මේ පිරිස වැඩි කරගත්තොත් රට දිනුම්. ඔබ තිත තියන්න ඕන මෙන්න මේ අයට. විශාල ප්‍රශ්නයක් මේක. විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අය මේ සියදිවි නසා ගැනීම අනිත් පැත්තෙන් වනවාසී වීම බොහෝ උගත් ළමයි වනවාසී වෙනවා දැන්. ඒ නිසා මෙන්න මේ දෙකට විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අය ප්‍රතිකර්ම හොයන්න ඕන. විශාල ගැටලුවක් මේක මතුවෙමින් එනවා. හැබැයි මෙන්න බහුතරයක් පිරිස මේවා කිසි දෙයක් පිළිබඳ අවබෝධයක් නැතුව කර්මයට නැත්නම් වෙන මොනවට හරි මේවා දායාද කරලා උන්නත් මලා වගේ ජීවත් වෙනවා. ඒ නිසා මෙන්න උත්තරේ තමයි මේකට විශිෂ්ට බෙහෙත සාහිත්‍ය පරිශීලනය කිරීම. ඔබ සාහිත්‍ය පරිශීලනය කරොත් ඔබට මේ සමාජ ඇසුර සමගේන අතෝරක් නැති ගැටලු වලට ඊටාම අනර්ග විසඳුම් ඔබේ මිත්‍රයා පෙන්ලා දෙනවා. ඒ නිසා තමයි කියන්නේ පොත කල්යාණ මිත්‍රයෙක් කියලා. ඒ නිසා මේ සාහිත්‍ය පරිශීලනයෙන් ඔබ ළඟම ඉඳමින් ඔබට අනර්ග උපදෙස් දෙමින් ඔබට මේ ජීවන ගැටලු වලට විසඳුම් දෙමින් ඔබට ජීවිතයේ දිනන්න අවශ්‍ය හුස්ම පිඹින්නේ සාහිත්‍යයෙන්. මෙන්න මේක අධ්‍යාපන ශාස්ත්‍රයේ ණය ඉතාම හොඳින් තේරුම් ගන්න ඕන. ඒ නිසායි සාහිත්‍ය අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා සමහරු අහුව අපිට මතක ඇති සාහිත්‍ය කණ්ඩට කියලා. සාහිත්‍ය මෙන්න මේකටයි ඕන වෙන්නේ. ඒ නිසා සාහිත්‍ය මොකටද? සාහිත්‍ය ඕන වෙන්නේ අපව ජීවත් කරවන්න. ඒ නිසායි සාහිත්‍ය හැමදාමත් ඉදිරියටත් විශ්ව සම්භාවනාවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා අපි මේ 5 වෙනි එකකෙන් 5 වෙනි පාඩමෙන් උත්සාහ කරන්නේ සාහිත්‍ය මොකක්ද කියලා ඒකේ ප්‍රයෝජන මොකක්ද? සාහිත්‍ය කුමකටද කියන එක ඔබට ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අය මේවට පිළියම් හොයන්නට ඕන. ඔබ අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වෙන පිරිස්. ඒ නිසා සාහිත්‍ය ඕන වෙන්නේ අපි මේ නිරන්තර අනිත් පිරිස් සමග ඇති කරන ඇසුර නිසා විවිධ වූ ගැටලු සමුදායක් අපි නිතිපතා ඇති කරගන්න. මේ ගැටලුත් එක්ක අපි ජීවිතේ ගෙවන්නේ. මේ ගැටලු වලට ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක්. මේ ගැටලු වලට විසඳුම් දෙන හොඳම කෙනා තමයි සාහිත්‍ය. ඉතින් තව මේකට උදව් කරනවා ක්‍රීඩාව, ආගම, ඒ වගේම සිනමාව. ඉතින් අපි ඒ අංශ ගැන නෙවෙයි අද කතා කරන්නේ සාහිත්‍ය ගැන. සාහිත්‍ය ඕන වෙන්නේ මෙන්න මේකට.
මොකටද සාහිත්‍ය ඕන වෙන්නේ? අපට අතෝරක් නැති ගැටලු වලට අවශ්‍ය විසඳුම් ප්‍රශ්න පත්‍රයට විසඳුම් හොයලා අපිව ඉස්සරහට ගෙන යන්නේ. ඉතින් මෙහෙම සාහිත්‍ය පොතපත පරිශීලනය කරලා ජීවිතයේ දිනමු පිරිස ඊටාම සුළු ගානයි. අපි වගේ රටවල් වල. ඒ අය ජීවිතයේ දිනුම් ඔබ ජීවිතයේ දිනපු බොහෝ කෙනෙක්ගෙන් අහන්න ඒ අය වක්‍රව හෝ ඍජුව මේ දේ සිදු කරලා තියෙනවා. හැබැයි සමාජයේ බහුතරයක් පිරිස මේ ගැන කිසිම අවබෝධයක් නොමැතිව මේ සාහිත්‍ය පොතපත පරිශීලනයේ අයි විභාග පාස් වීමමනේ එකම ඉලක්කය. විභාගම පාස් වෙන්න ඉලක්ක කරගෙන මේ සාහිත්‍ය පොතපත පරිශීලනයෙන් ඈත් වෙලා ඔය උන්නවාලේ ජීවත් වෙනවා. මේ සියලු ගැටලු තමන්ගෙම කරගනිමින් යකාගේ කම්මල වගේ ඔළුව තියාගෙන උදේ හවා විවිධ ගැටලු වලට මතුවෙමින් විශාල ප්‍රශ්න ගොඩක් මැද්දේ ඔය මලා වගේ ජීවත් වෙනවා. හැබැයි ඒ ජීවත් වීම රටට ඵලදායීද නැද්ද කියලා ඔබටම තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ පිරිස ඉතාම වැඩි. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න ඔබ මෙන්න මේ පිරිසටත් මෙන්න ඊළඟට අපට එන ප්‍රබල තර්ජනය. සුළු පිරිසක් මේ ප්‍රශ්න වල විසඳ ගන්න බැරුව මේගොල්ලෝ ජීවිතය නසා ගන්නවා. තව කොටසක් වනවාසී වෙනවා. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ඔබ මෙන්න මේ කණ්ඩායම් සඳහා වහාම ප්‍රතිකාරය දැනගත යුතුයි. මේ කණ්ඩායම් තුන සඳහා. ඒකට තියෙන විශිෂ්ට ප්‍රතිකර්මය තමයි සාහිත්‍ය පොතපත පරිශීලනය. එනිසා අපි සාහිත්‍ය හදාරන්නේ සාහිත්‍ය පොතපත කියවන්නේ ප්‍රබන්ධ පොතපත කියවන්නේ අවසාන ඉලක්කය අපේ ජීවන ගැටලු වලට විසඳුම් හොයාගෙන අපට ජීවිතය පෙන්වන්න. මෙන්න මේක ඔබ හොඳට මතක තියාගෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ කරන සියලුම වැඩක් කළොත් රට ඉස්සරහට යාම වළක්වන්නම බෑ.